මුලින්ම කිව්වේ ෆැක්ටර්ස් මොනවද කියලා. ඒ කියන්නේ ග්ලෝබල් ට්‍රේඩ් වලට සම්බන්ධ වෙන ෆැක්ටර්ස් ටික මුලින්ම කිව්වා. ඊට පස්සේ මේ කියන ප්‍රොසෙස් 4 කමර්ෂල් ප්‍රොසීඩියර්, ට්‍රාන්ස්පෝර්ට්, රෙගුලේටරි ප්‍රොසීඩියර් and ෆයිනෑන්ෂල් ප්‍රොසීඩියර් ඔය ටික කරා. දැන් තියෙන්නේ ට්‍රෙන්ඩ්ස් ගැන කතා කරන්න. ට්‍රෙන්ඩ්ස් කතා කරාට පස්සේ මේක ඉවරයි. ට්‍රෙන්ඩ්ස් ගත්තාම ට්‍රෙන්ඩ්ස් වලින් පාස් පේපර්ස් අහලා තිබ්බා. ට්‍රෙන්ඩ්ස් ඉන් ග්ලෝබල් ට්‍රේඩ්. ග්ලෝබල් ට්‍රේඩ් වල තියෙන ට්‍රෙන්ඩ්ස් මොනවද කියලා ගත්තොතින් ටකින් බලන්න. හරි මෙතන. ට්‍රෙන්ඩ්ස් ඉන් ග්ලෝබල් ට්‍රේඩ්. ට්‍රෙන්ඩ්ස් ඉන් ග්ලෝබල් ට්‍රේඩ්. ග්ලෝබල් ට්‍රේඩ් වල තියෙන ට්‍රෙන්ඩ්ස් ගැන තමයි කතා කරන්න තියෙන්නේ. පළවෙනි එක ඇවිල්ලා increased use of restrictive trade policy measures. මෙතන අදහස් වෙන්නේ මෙන්න මේක. මේ ස්ලයිඩ් එකේ තියෙන එක. ඒ කියන්නේ මෙහෙමයි දැන්. දැන් රටක් ගත්තොතින් ඒ රට දැන් එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කරද්දී අපි ගමු ඉම්පෝර්ට් කරන එක ගත්තොතින් ඒ කියන්නේ වෙන රටකින් ඉම්පෝර්ට් කරද්දී ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ටිව් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉම්පෝර්ට් කරන්න තහනම් ඉම්පෝර්ට් කරන එකට බාධා ඒ වගේ තියෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඉම්පෝර්ට් ෆැසිලිටේටින් තියෙන්නත් පුළුවන්. ඉම්පෝර්ට් බල ගන්නවන දේවල්. ඒ කියන්නේ ආනයනය කරන්න තව බල ගන්නවන ඒගොල්ලෝ ෆැසිලිටිස් දෙනවා. දැන් මෙතනදි කියන්නේ දැන් මෙතන වචනේ තියෙන්නේ මොකද්ද? මොකක්ද තියෙන්නේ increased use of restrictive trade policy measures. restrictive trade policy measures තමයි increase වෙලා තියෙන්නේ. මෙතන ගත්තොත් මේ පේනනේ මෙන්න මේ කොළ පාටින් පේන තියෙන import facilities. මෙතන තමයි තියෙන restrictive ඒවා import restrictive. එතකොට මොකද වෙලා තියෙන්නේ restrictive වැඩි වෙලා. ඒ කියන්නේ ආනයනයට විරුද්ධව තියෙන දේවල් නැත්නම් ආනයනය ටිකක් තද කරන ආනයන කරන්න එපා කියලා කියන restrictives තමයි වැඩි වෙලා තියෙන්නේ. නැතුව facilities වැඩි වෙලා නැහැ. ඔන්න ඕක එකට ට්‍රෙන්ඩ් එකක් මේ කාලෙ වෙද්දී කියන්නේ රටවල් කරන්නේ ඒක. ඒ කියන්නේ රෙස්ට්‍රික්ටිව් කරනවා ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ටිව් කරලා කොහොම හරි එක්ස්පෝර්ට් මොටිවේට් කරන්න වගේ තමයි try කරන්නේ. අනිත් එක තමයි දෙවෙනි එක unanticipated changes in monetary and trade policies. Unanticipated means unexpected. අපි හිතපු නැති එක විදිය වෙනස්කම් වෙන්න පුළුවන් monetary and trade policies වල. ඒ වගේම තමයි rise in digitalization and artificial intelligence in global trade. Global trade ගත්තාම ඔය ගොඩක් ඒ කියන්නේ digitalization නැත්නම් අපි ගත්තොත් ඉතින් artificial intelligence ඒ දේවල් ගොඩාක් යූස් කරනවලු global trade වල විදේශ වෙළඳාමේදී ඒක තමයි මෙන්න මෙතන රූප ගොඩක් තියෙනවා amazon.com ebay ওই දේවල් තමයි ඔකට අදාළ වෙන්නේ නිකන් examples විදිහට Netflix ඒ ටික තියෙන්නේ ඒක යටතේ digitalization and artificial intelligence in global trade. අනිත් එක තමයි rise in service exports. දැන් ඉස්සෙල්ලා කාලේ ගොඩක් අපි එක්ස්පෝර්ට් කරේ ප්‍රොඩක්ට්ස් විතරයි. හැබැයි දැන් මේ වෙද්දි ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. සර්විසස් උත් එක්ස්පෝර්ට් කරනවා. rise in service export කියන එක යටතට වගේ ටිකක් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ කියන්නේ BPO companies කියන එක. BPO ගත්තොත් මේ තියෙන business process outsourcing කොහොම වෙන රටවල් වල තියෙන companies ඒගොල්ලෝ වෙන රටවල් වලින් ගන්නවා සේවකයන්ගේ කියන්නේ සර්විස් එක ගන්නවා මෙන්න මේ කියන research analytics finance and accounting ඔය වගේ දේවල් වලට data analyze කරන්න data enter කරන්න අන්න ඒ වගේ දේවල් වලට ඒගොල්ලෝ වෙන රටවල් වලින් සර්විස් එක ගන්නවා වෙන රටවල් වල සේවකයන් ගන්නවා ඒක තමයි උතන business process outsourcing කියන්නේ rise in service export කියන එකේ අදහස් වෙන්නේ ඒකම තමයි ඊට පස්සේ escalating geopolitical tension means geopolitical කියන එක මම කිව්වා ඒ කියන්නේ අර ටිකක් අර ළඟ ඉන්න රටවල් closeness එක නැත්නම් geographical පැත්තේ ළඟ ඉන්න රටවල් වල political interest එකත් එක වගේ. හරිද? political interest එකත් එක වගේ ඒගොල්ලෝ political interest එක share කරගන්නවා. හැබැයි මෙතන කියලා තියෙන escalating geopolitical tension කියලා. මුලින් ඒගොල්ලෝ common political interest එකක් share කරගත්තට use කරාට පස්සේ ඒගොල්ලෝ split up වෙනවා. ඒ කියන්නේ වෙන් වෙනවා. වෙන් වෙලා තියෙනවා. ඒක තමයි උතන escalating geopolitical tension කියන්නේ. geopolitical tension එක වැඩි වෙලා කියන අදහස තමයි තියෙන්නේ. ඒකට කියලා තියෙනවා විස්තරයක්. අපි ගත්තොත් යුරෝපියන් යුනියන් එකේ මුලින් ගොඩක් රටවල් හිටියා. අපි දන්නවා ඒගොල්ලෝ හැමෝම එකම කරන්සි එක යූස් කරේ, එකම මොනිටරි පොලිසිස් හැමෝම එකම විදිහට තමයි වැඩ කරේ. හැබැයි පස්සේ UK and බ්‍රිටිෂ් කියන්නේ ඒ රටවල් දෙක වෙන් වුණා යුරෝපියන් යුනියන් එකෙන්. එතකොට ඒකට හේතු වුණේ ට්‍රම්ප්ගේ ඇටිටියුඩ් එක. ට්‍රම්ප් හිතුවා මොකද්ද ට්‍රම්ප්ගේ ඇටිටියුඩ් එක උනේ අපේ කන්ට්‍රි එක අයිසොලේට් වෙන්න ඕනේ. කියන්නේ අපි හැමදේම තනියෙන් කරන්න ඕන. අපිට කාගේවත් කොමන් තින්ග්ස් ඒ දේවල් වැඩක් නැහැ. ඒ නිසා අපි යුරෝපියන් යුනියන් එක අත්හරින්න ඕන. එතකොට දැන් ජියෝපොලිටිකල් ටෙන්ෂන් කියන්නේ අර ඒක එකම වගේ එක ළඟ හිටපු රටවල් එකම පොලිටිකල් ඉන්ට්‍රස්ට් එක යූස් කරපු රටවල් පස්සේදී ස්ප්ලිට් අප් වෙනවා වෙන් වෙනවා. ඒක ගොඩක් වෙලා තියෙනවා. දැන් මේ කාලේදී ඒක ලොකු ට්‍රෙන්ඩ් එකක්. විශේෂයෙන්ම ගත්තොත්
කොට හේතුනේ ට්‍රම්ප්ම තමයි. ට්‍රම්ප් මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේක ගත්තොතින් දැන් අපි 2016 ගත්තොතින් ට්‍රාන්ස් පැසිෆික් පාර්ට්නර්ෂිප් එක TPP එක. ඒකේ ඉඳලා තියෙනවා මෙන්න මේ රටවල් ටික. 2016 දී මේ ඔක්කොම ඉඳලා තියෙනවා. 2017 දී ওই ඇග්‍රීමන්ට් එක නැත්නම් ওই පාර්ට්නර්ෂිප් එකේදී මේ රටවල් ඔක්කොම ඉන්නවා. හැබැයි යුනයිටඩ් ස්ටේට්ස් අයින් වෙලා තියෙනවා. යුනයිටඩ් ස්ටේට්ස් කියන්නේ ඇමරිකාව අයින් වෙලා තියෙනවා. හේතුව උනේ මෙන්න මේ ට්‍රම්ප්ගේ ඇටිටියුඩ් එක. මම ඉස්සෙල්ලා කිව්වා ට්‍රම්ප් හිතුවා අපි එහෙම කිසිම පොදු සංවිධානයක එහෙම ඉන්න ඕන නැහැ. අපිට කොමන් අනිත් අයගේ කොමන් තින්ග්ස් වැඩක් නැහැ. අපි තනියෙන් ඉන්න ඕන. තනියෙන් කියන්නේ අනිත් අයගේ මොනිටර් සිස්ටම්ස් ඒ දේවල් අපිට බලපෑමක් නැහැ. අපි අයිසොලේට් වෙන්න ඕන. අර ඒ වගේ ට්‍රම්ප්ගේ ඇටිටියුඩ් එක. ඒක හේතුවක් වුණා ජියෝපොලිටිකල් ටෙන්ෂන් එක ওই විදිහට එස්කලේට් වෙන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ මොකද trends in global trade ඔය දීලා තියෙන ඉතින් විස්තර trade volume GDP ඒ දේවල් ගැන. එතකොට මේක කිව්වා කොහොමද import facilitating and import facilities වලට වඩා import restrictive වැඩි වෙලා කිව්වා. ඒක trend එකක්. ඊට පස්සේ කතා කරා unanticipated changes ගැන. ඒක ගැන විස්තරයක් මාත් ලියාගෙන නැහැ. ඒ කියන්නේ අපි හිතපු නැති විදිහේ මොකක් හරි වෙනසක් මොලි ට්‍රේඩ් පොලිසිස් වල අපි හිතුවේ නැතුණාට එකපාරම මොනවා හරි චේන්ජස් වෙන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි එක ගත්තොත් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඒකට තමයි ඔය කියන්නේ Netflix, eBay ඒ දේවල් අයිති වෙන්නේ. සර්විස් එක්ස්පෝර්ට්ස් ගත්තාම BPO business process outsourcing වගේ දෙයක් සහ escalating geopolitical tension කියන එකට අර මම කිව්ව දෙක. ඒ කියන්නේ එකක් ඇමරිකාවයි බ්‍රිටිෂ් ඒ දෙක යුරෝපියන් යූනියන් එකෙන් අයින් වුණා. අනිත් එක අර අන්තිමම ස්ලයිඩ් එකේ පෙන්නුවේ ට්‍රම්ප්ගේ ඇටිටියුඩ් එකම තමයි. එතකොට ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් නැත්නම් මේ ඉන්ට්‍රෙස්ට් රේට් එක කොහොමද ග්ලෝබල් ට්‍රේඩ් ෆ්ලෝස් වලට බලපාන්නේ කියන එක. එතකොට එතනදී කියන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔක නිකන් කොටස් ඔහොම තිබ්බට මෙන්න මෙහෙම කියන්න පුළුවන් අපිට. ඉන්ෆ්ලේෂන් කියන එක සාමාන්‍යයෙන් වැඩි වුණාම ඉන්ෆ්ලේෂන් උද්දමනය වැඩි වුණාම සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් වල ප්‍රයිසස් මොකක්ද වෙන්නේ? අනිවාර්යෙන් වැඩි වෙනවා. ප්‍රොඩක්ට් ප්‍රයිසස් වැඩි වුණාම කන්සම්ප්ෂන් කියන එක අඩු වෙනවා. ඒක ඇවිල්ලා ඒ කියන්නේ අර විදේශීය වශයෙන් එහෙම ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් ප්‍රයිස් එක වැඩි වුණොත් අපි දැන් අපි දේශීය වශයෙන් පාවිච්චි කරන භාණ්ඩයක් නම් අපි ඒත් කන්සම්ප්ෂන් එක අඩු කරනවා. එතකොට අපි ඒක විදේශයේ කියන්නේ විදේශයකින් මොකක් හරි එක්ස්පෝර්ට් කරලා කියන්නේ ඉම්පෝර්ට් කරලා පාවිච්චි කරන දෙයක් නම් ඒත් අපි ඒ කන්සම්ප්ෂන් එක අඩු කරනවා. එතකොට ඔය කියන කන්සම්ප්ෂන් එක අඩු වෙනවා. ඉන්ෆ්ලේෂන් වැඩි වෙද්දී සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් වල ප්‍රයිසස් වැඩි වෙනවා. එතකොට කන්සම්ප්ෂන් කියන එක අඩු වෙනවා. එහෙනම් ග්ලෝබල් ට්‍රේඩ් ෆ්ලෝ එක කොහොමත් අඩු වෙනවා. එහෙම කියන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තොත් ඔය කියන ඉන්ට්‍රෙස්ට් රේට් වැඩි වෙනවා කියන එක කොහොමද ග්ලෝබල් ට්‍රේඩ් ෆ්ලෝස් වලට බලපාන්නේ? අපි ගත්තොත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් එක්ස්පෝර්ට් එකේ ඉම්පෝර්ට් එකේ මම කිව්වනේ එක්ස්පෝර්ට් ඇවිල්ලා ප්‍රොඩක්ට් ටික එක්ස්පෝර්ට් කරපු ගමන් එයාට සල්ලි හම්බ වෙන්නේ නැහැ. එයාට ටික කාලයක් ඉන්න වෙනවා සල්ලි ගන්න අරයගේ. එතකන් එක්ස්පෝර්ටර්ස් ආ ඕල්වේස් ඉන රිස්ක් එකක ඉන්නවා කියලා කියන්නේ මොකද තාම සල්ලි හම්බෙලා නැහැ. දැන් බඩු ටිකත් යවල ඉවරයි. හැබැයි තාම සල්ලි හම්බෙලා නැහැ. ඒ නිසා ඒගොල්ලෝ රිස්ක් එකක ඉන්නවා. අපි හිතමුකෝ දැන් සමහර ප්‍රොඩක්ට්ස් වලට සල්ලි හම්බ වෙන මාස 2ක් 3ක් වගේ කාලයක් යන්න පුළුවන්. එතකන් ඒ කාලය ඇතුළතදී දැන් ඒගොල්ලන්ට සල්ලි නැහැ කියලා අපි හිතුවොත් assume 3 months කියලා මාස 3ක් යනකම් ඒගොල්ලන්ට අර පේමන්ට් එක හම්බ වෙන්නේ නැහැ. In this 3 months they don't have money and to run the business. ඒගොල්ලන්ට බිස්නස් එක රන් කරන්න සල්ලි නැහැ. එතකොට ඒගොල්ලන්ට මොකද්ද වෙන්නේ? ලෝන් එකක් ගන්න වෙනවා. ලෝන් එකක් ගන්න වෙලාවක ඉන්ට්‍රෙස්ට් රේට් එක ගොඩාක් වැඩි නම් ඒගොල්ලෝ මොකද කරන්නේ? ලෝන් එකක් ගන්න එකක් නැහැ. ලෝන් ගන්නෙ නැහැ. එතකොට ඒගොල්ලෝ ගාව අතේ සල්ලි නැහැ. ඉතින් බිස්නස් රන් කරන්න විදිහක් නැහැ. බිස්නස් රන් නොකර එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කොහොමත් කරන්න දෙයක් නැහැ. කියන්නේ එක්ස්පෝර්ට් කරන ඕගනයිසේෂන් එකක් නැහැ. ඒගොල්ලන්ට බිස්නස් එක රන් කරන්න වෙන්නේ නැහැ. කියන්නේ බිස්නස් ඔපරේෂන්ස් කරන්න වෙන්නේ නැහැ. එතකොට එක්ස්පෝර්ට් කරන්න වෙන්නේ නැහැ. ග්ලෝබල් ට්‍රේඩ් ෆ්ලෝස් අඩු වෙනවා. එතකොට ඉම්පෝර්ට් කරන පැත්තෙන් ගත්තත් එහෙමයි. එයා මොකක් හරි ණයක් අරගෙන නම් ඉම්පෝර්ට් කරන්න හදන්නේ. ඉතින් ණය කියන්නේ පොලි අනුපාතය ගොඩාක් වැඩි නම් ණය ගන්නෙ නැහැ. එතකොට ඉම්පෝර්ට් කරන එක අඩු වෙනවා. ඒ ග්ලෝබල් ට්‍රේඩ් ෆ්ලෝස් අඩු වෙනවා. ඒ සාමාන්‍යයෙන් ඉන්ෆ්ලේෂන් එකේ ඉන්ට්‍රෙස්ට් රේට් එක කියන්නේ ඉන්ෆ්ලේෂන් කියන එකේ වගේම ඉන්ට්‍රෙස්ට් රේට් කියන එක කොහොමද ග්ලෝබල් ට්‍රේඩ් ෆ්ලෝස් වලට බලපාන්නේ කියලා තමයි එතනදී පොඩි විස්තරයක් කිව්වේ. එතකොට ඒ ටික තමයි තියෙන්නේ. මේ ස්ලයිඩ් වල තියෙන ඉතින් ඔය ඉක්වර ඩිජිටලයිසේෂන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඒ රූප වගේ තමයි තියෙන්නේ. එතකොට 2019 2018 අහලා තිබ්බ ප්‍රශ්න. ඒ ටිකත් මම පොඩ්ඩක් කියවලා යන්නම් ඕන. නැත්තම් ඉවර කරන්න පුළුවන්. හරි කියන. හරි කියනවා.
හරි. ඔන්න මුලින්ම පාස් පේපර්ස් තියෙනනේ හැමෝගම ගන්න. ඔන්න ගන්න පොඩ්ඩක් 2019 මම ප්‍රශ්න කියවන්නම් මොකද්ද කියලා. 2019 හතරවෙනි ප්‍රශ්නේ දෙවනි කොටස. ඕකේ තියෙනවා briefly explain the following terms in relation to export and import in Sri Lanka. Automated system for custom data. අර මම කිව්වේ වචනයක් ඒක මාත් දන්නේ නැහැ මොකද්ද කියලා. හැබැයි ඒක පාස් පේපර් එක අහලා තියෙනවා. අර කස් දෙක කියන එක. තමයි අහලා තියෙන්නේ. Briefly explain කරන්නලු මෙන්න මේක. The automated system for custom data ASYCUDA කියන එක සහ HS harmonized system code කියන එක. එකක් තිබ්බ මොකක් හරි digitalize මොකක් හරි එකක්. මේ තියෙන harmonized system codes commodities are classified under HS 8 digits. ඔන්න ඔය දෙක විස්තර කරන්නලු. ඒක එක ප්‍රශ්නයක්. ඒක මම කරේ නෑ. මටත් ඒක ගැන එහෙම තේරෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ කියලා හරියටම. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ කියලා තියෙනවා ඒකේ explain the purpose of certificate of origin කියන එක ගන්නේ ඇයි අපි ඒකේ අහලා තියෙනවා අර ඉස්සෙල්ලා කිව්වාගේ මේ ප්‍රොඩක්ට් ටික මේ එක්ස්පෝර්ට් කරන ප්‍රොඩක්ට්ස් ටික අයිති වෙන්නේ මෙන්න මේ රටට certificate of origin means that GSP certificate එක ලොකුවට විස්තර කරලා ලියන්න ඕන ලකුණු 5ක් තියෙන නිසා ඇයි certificate of origin කියන එක ගන්නෙ purpose එක කියන්න ඕන මේ ප්‍රොඩක්ට් ටික මේ එක්ස්පෝර්ට් කරන ප්‍රොඩක්ට්ස් ටික these products are belong to this country to ensure that ඒක තහවුරු කරන්න තමයි අපි ඕක ගන්නෙ ඊට පස්සේ describe the purpose of obtaining bill of lading and its in කියන එක අර කිව්ව නවබාර පත්‍රය කියන එක ඇයි ගන්නෙ ඒ කියන්නේ ඔබ්ටේන් කරන පර්පස් එක මොකද්ද සහ ඒකේ ඉම්පෝර්ටන්ස් එක මම කිව්වා bill of lading කියන එක නැත්තම් ඉම්පෝර්ටරට බෑ ප්‍රොඩක්ට් ටික නිදහස් කරගන්න. ඒ නිසා ඒක ගොඩක් වැදගත්. ඊට පස්සේ ඒක විස්තර කරලා කියන්න ඕන ඉතින්. ඊට පස්සේ කියලා අහලා තියෙනවා identify and briefly describe two trends that affect global trade flows. අපි අන්තිමට කතා කරපු එක global trade flows වලට බලපෑමක් ඇති කරන ට්‍රෙන්ඩ්ස් දෙකක්. ওই ට්‍රෙන්ඩ්ස් දෙකක් ලියලා මේ පහෙන් මොන හරි ට්‍රෙන්ඩ්ස් දෙකක් ලියලා briefly describe කරන්න ඕන. එතකොට දැන් අපි මෙතන increased use of restrictive trade policy measures කියන එක describe කරනවා නම් අපිට කියන්න පුළුවන් අපි import කරද්දී අපිට තියෙනවා import facilitating ඒ කියන්නේ import වලට facilitate කරන දේවල් සහ import restrictive. එතකොට අපි කියන්න ඕන දැන් මේ මෑත කාලේ ගත්තාම කස් දෙක කියන එකේ සිංහල එකක් තියෙනවා ආනයන අපනයන හෝ සංක්‍රමණ සඳහා භාණ්ඩ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සහ හෝ මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රකාශකයෙකුගෙන් රේගු පරිපාලනයට දත්ත මාරු කිරීම සඳහා තමයි ඔය කියන කස් දෙකකින් අවසර දෙන්නේ. කොහොම හරි එතකොට දැන් ට්‍රෙන්ඩ්ස් දෙකක් කියලා විස්තර කරන්න ඕනේ. දැන් මේ ට්‍රෙන්ඩ් එක විස්තර කරනවා නම් කියන්න ඕනේ මෙහෙම import facilitating වලට වඩා import restrictive වැඩි වෙලා තියෙනවා. increase වෙලා තියෙනවා. ඒක විස්තර කරලා කියන්න ඕන. තව ඕන ට්‍රෙන්ඩ් එකක් ඔය කියන service exports වැඩි වුණා කිව්වොත් BPO companies ගැන එහෙම පොඩි විස්තරයක් කරන්න. companies ගැන නෙවෙයි ඒක ගැන කියන්න පොඩ්ඩක්. ඊට පස්සේ escalating geopolitical tensions කිව්වොත් examples විදිහට කියන්න පුළුවන් Trump ගේ attitude එක. ඒ කියන්නේ අර අන්තිම slide එකේ මම විස්තර කරපු එක. එතකොට European Union එකෙන් ඒගොල්ලෝ වෙන් වුණු එක. ඒ දේවල් කියන්න පුළුවන්. එතකොට 2019 අහලා තියෙන ඔච්චරයි 2018 ගත්තොතින් 2018 අහලා තියෙනවා ඒත් හතරවෙනි ප්‍රශ්නෙමයි list 5 major factors shaping the trends in contemporary global trade global trade වලට ඔය major factors පහක් අහලා තියෙනවා list down කරන්න අර අපි මුලින්ම කතා කරපු factors කියන්න පුළුවන් මේ කියන trade trends factors මුල්ම ස්ලයිඩ් එකේ තිබ්බ ඒවා පහක් මේ තියෙන්නේ there are multiple factors that influence the global trade flows මම මේ කතා කරන්නේ 2018 හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස එතකොට මේවා ගැන පොඩි විස්තරයක් කරන්න පුළුවන් ඉතින් අහුවොත් commodity prices කියලා කියන්නේ මොකද්ද සාමාන්‍ය භාණ්ඩවල නෙමෙයි අපි mainly global trade වෙනදන් වෙන දේවල් අර මම කිව්වාගේ wheat flow එතකොට farm oil ඒ දේවල් geopolitical situation කියන්නේ මොකක්ද කිව්වා globalization ගැන නම් ඕන තරම් කියන්න පුළුවන් globalization පාඩමක්ම කරපු නිසා
විස්තර කරලා කියන්න පුළුවන් globalization එක අනිවාර්යෙන් global trade වලට effect වෙනවා. climate change ඒ වගේම තමයි consumerism westernization ඕන එකක්. ඒ වගේම tariff and trade barriers ගැනත් කියන්න පුළුවන්. tariff ඒ කියන්නේ බදු සහ අනිත් trade barriers වැඩි වුණොත් මොකද්ද වෙන්නේ? අනිවාර්යෙන්ම global trade එක අඩු වෙන්න පුළුවන් නේ. ඒ දේවල් විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ what were the major changes happening in global trade composition during the past few years? ඒක නම් අපිට මේකේ නැහැ, අපිට උගන්වලා නැහැ. ග්ලෝබල් ට්‍රේඩ් වල පහුගිය අවුරුදු වල කම්පොසිෂන් එක. ඒ කියන්නේ අර තියෙන සංයුතිය වගේ වෙච්ච වෙනස් වීම මොනවද කියලා අහලා තියෙනවා. ඒක Google කරනවා තමයි වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ 2018 තුන්වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා. හතරවෙනි 2018 හතරවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. What are the three major issues hampering the acceleration of global trade? මෙතන what are the three major issues hampering the acceleration of global trade? Hampering the acceleration of global trade means දැන් global trade acceleration එක. ඒ කියන්නේ මේ global trade කියන එක වේගයෙන් ව්‍යාප්ත වෙන එක වළක්වන සාධක නැත්තම් වළක්වපු ප්‍රධාන හේතු තුනක් වගේ අහලා තියෙනවා. අපිට දැන් ඕක මේකේ දීලා නැහැ. මේ සයිඩ් වල දීලා නැහැ. හැබැයි මෑත කාලෙදී ග්ලෝබල් ට්‍රේඩ් බිඳ වැටෙන නැත්තම් ටිකක් අවහිර වෙන්න වගේ තිබ්බ බාධා ඇහුවොතින් අපිට නිකන් සාමාන්‍යයෙන් කියන්න පුළුවන් දෙයක් තමයි rising tariffs කියන එක. ඒ කියන්නේ බදු වැඩි වෙලා තියෙනවා. බදු වැඩි වෙලා තියෙනවා කියලා කියන්නේ මේක අපිට කතා කරන්න පුළුවන් මම නිකන් පොඩි විස්තරයක් වගේ ඕනනම් කියන්නම්. කවුද UK පැත්තෙන් ගත්තොතින් කවුද ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙනවා. දැන් මේ තියෙන ගොඩක් ඔය කියන ඇග්‍රීමන්ට්ස් නැත්තම් ඔය කියන එක යුනියන්ස් ඒවා මේවා ඉන්නවනේ හැම දෙයක්ම තියෙන අනිත් රටවල් වලට වාසි වෙන විදිහට වගේ UK වලට කියන්නේ UK මේ කියන්නේ මේ ඒගොල්ලෝ ඇමරිකාවට වාසි වෙන විදිහට ඒගොල්ලෝ හදන්න ඕන නිසා මේ කියන දේවල් ට්‍රම්ප් මොකද්ද කරේ රයිසින් ටැරිෆ්ස්. ඒ කියන්නේ බදු වැඩි කරා. බදු වැඩි කරා කියලා කරේ ගොඩක් වෙලාවට චීනේ ඉන්නවනේ. චීනේ තමයි ගොඩක් පවර්ෆුල් and ලොකු ග්ලෝබල් ට්‍රේඩ් එකක් චීනට තියෙනවා. චීනෙන් ප්‍රොඩක්ට් ඉම්පෝර්ට් කරද්දී බදු ගැහුවා. බදු වැඩි කරා. ඔන්න ඕක තමයි ට්‍රම්ප් කරේ. එතකොට චීනේ මොකද්ද කරේ? දැන් ට්‍රම්ප් අර වැඩේ කරපු නිසා චීනෙන් ඇමරිකාවෙන් ගෙන්නන ඉම්පෝර්ට් කරන ගොඩක් ප්‍රොඩක්ට් වලට බදු ගැහුවා. රයිසින් ටැරිෆ්ස්. ඒ වගේම චීනේ පස්සේදී ඇමරිකාවෙන් ගෙනෙන සමහර ඇග්‍රිකල්චරල් ප්‍රොඩක්ට්ස් තහනම් කරා. ඔන්න ওই වගේ දැන් ওই වගේ දේවල් හැම අපිට තේරෙනවා ග්ලෝබල් ට්‍රේඩ් කියන එක අවහිරයි නේ. රටවල් අතර ගනුදෙනු සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ওই ග්ලෝබල් ට්‍රේඩ් ওই හැම්පරින් එකට අදාළ වෙන්නේ ගොඩක් වෙලාවට ඇමරිකාව, ඒ වගේම තමයි චීනේ, ඉරානෙත් පොඩ්ඩක් අදාළ වෙනවා. ඊට පස්සේ තව ඕනනම් ඉෂුව එකක් විදිහට දැන් පළවෙනි ඉෂුව එක මම කිව්වේ රයිසින් ටැරිෆ්ස් කියන එක. ඒ වගේම තව ඉෂුව එකක් විදිහට අපිට කියන්න පුළුවන් ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි තෙෆ්ට් and කවුන්ට්ෆිටින් කියන එක. ඒ කියන්නේ අර බුද්ධිමය දේපල ඒව හොරගම් කරන එක සහ කවුන්ට්ෆිටින් ව්‍යාජකරණය වගේ දේවල්. ඒ කියන්නේ එතනදිත් උනේ ඇමරිකාවෙන් චෝදනා කරා චීනෙට. චීනේ ගොඩක් වෙලාවට ඔය කියන ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි හොරගම් කරනවලු. ඒ කියන්නේ අර චීනේ තියෙන ප්‍රොඩක්ට්ස් වෙන්න පුළුවන් සහ ඒගොල්ලෝ ව්‍යාජ ප්‍රොඩක්ට් හදනවලු. ඒ වගේ දෙයක් තියෙනවා. එතකොට අනිත් රටවලුත් කියන්නේ ග්ලෝබල් ට්‍රේඩ් වලට පොඩ්ඩක් බය වෙන්න පුළුවන්. මොකද දැන් ග්ලෝබල් ට්‍රේඩ් කරන්න ගිහිල්ලා අපේ තියෙන බුද්ධිමය දේපල හොරගම් කරන්න පුළුවන්. නැත්නම් කවුන්ටර්ෆිටිං නිකන් හොරනෝටු ගහන වගේ එකක් මෙතන වෙන්නේ. ඒ වගේ දේවල් වලට රටවල් බය වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ග්ලෝබල් ට්‍රේඩ් වලට කැමති නැති වෙන්න පුළුවන්. අර ඒ වගේ තියෙන ඉෂුස් නේ කිව්වේ නිකන් මෑත කාලේ වෙච්ච ඉෂුස් දෙකක් වගේ. ඔතන ප්‍රශ්නේ නම් අහලා තියෙන්නේ what are the three major issues hampering the acceleration of global trade? අපිට මේකේ නැහැ ඉතින් මේ සයිට් වල එහෙම එකක් නැහැ. ඒ නිසා අහන එකක් නැහැ ඔය වගේ වෙති. හරි එතකොට ඉවරයි පාස් පේපර්ස් එකේ තිබ්බ ටික කරා ස්ලයිඩ් උත් කරා. තේරෙන්නේ නැති එකක් තියෙනම් අහන්න විනාඩියක් දෙන්න. 11 biggest challenges අපි නිකන් ගත්තොතින් මම ආයිතර පොඩ වුණා කියන්නම් මෙතන අහලා දෙයක් තියෙනවා 11 biggest challenges for international businesses. challenges මොනවද කියලා වගේ අහුවොත් international company structure එක වෙනස් වෙන්න පුළුවන් international තියදී සහ foreign laws and regulations. මොකද මේක everyone දැම්ම නම් හරි. දානවා. හරි.
ඔය තියෙන චැලෙන්ජස් නැත්තම් ඔය ඉෂුස් වගේ ගන්නත් පුළුවන්. ඉන්ටර්නැෂනල් කම්පැනි ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්න පුළුවන්. එක එක කම්පැනිස් වල තියෙන එක එක ස්ට්‍රක්චර් සහ ෆොරින් ලෝස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් දැන් අපේ තියෙන ලෝස් නෙමෙයිනේ වෙන රටක තියෙනනේ. එතකොට accounting ඒ වගේම cost calculation and global pricing strategy ඔය දේවල් වල ලොකු වෙනස් වීම් තියෙනවා. currency rates ඔය වෙනස් වීම එක්ක සමහරලාට coordinate කරන්න බැරි වුණාම ග්ලෝබල් ට්‍රේඩ් කියන එක අත්හැරලා දාන්න පුළුවන්. සහ world wide environmental issues ඒ කියන්නේ පරිසරය සම්බන්ධනේ සමහරු කියන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක අපේ එන්වයරන්මන්ට් එකට ගැලපෙන්නේ නැහැ. ඒකෙන් පරිසර දූෂණය වෙනවා. ඒ වගේ දේවල් supply chain complexity and risk of labor political risk අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. communication difficulties and cultural differences. ওই cultural differences වගේ දේවල් ගොඩක් තියෙනවා. එක එක රටවල් වල කල්චර්ස් වෙනස් ගොඩක් චීනය ඒවා මේවා. ඒ දේවල් නිසා තමයි වෙන්නේ ඕක. හරි එතකොට. අවුලක් තියද මොකක් හරි මුලින් ඉඳන්ම කරපු මොකක් හරි මේක අවුලක් තියෙනවද දැන් අහන්න. තියද? නැද්ද? 10ක් ඉන්නවා. 10 දෙනෙක් ඉන්නවා. නැද්ද නැද්ද? සංජීවනී ප්‍රශ්න තියද? SSG කියන්නේ කවුද මන් දන්නේ නැනේ.